අපි ඊයේ ඇත්තටම කතා කරගත්ත විදිහට අපේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. අපි ඔක්තෝබර් මාසේ රිවිෂන් පන්තිත් පටන් ගන්න ලෑස්ති. එතකොට සම්පූර්ණ නිබන්ධත් මේ වෙනකොට අපි print කරලා ඉවරයි. මේ මාසේ ඔක්තෝබර් මාසේ ඉඳන් ඕගලන්ට කිසිම ගැටලුවක් නැතුව මේ ටියුට්ස් ගන්න පුළුවන්. මොකද පළවෙනි දින රට නැවත විවෘත කරනවා කියලා තමයි දැනුම් දෙන්නේ. අපි හිතමු එහෙම විවෘත කරනවද නැද්ද කියලා අපි බලමු. ඉතින් දැනට ප්‍රකාශ වෙලා තියෙන රට නැවත විවෘත කරනවා කියලා. කොහොම නමුත් අපි අපේ ඉදිරි වැඩපිළිවෙල අපි පසුව කතා කරමු. දැනට සියල්ල ඕගොල්ලෝ දන්නවා ලබන මාසෙ දා පන්ති 5ක් ඒ කියන්නේ මාසෙකට පන්ති 20ක්. හැබැයි ඔබගේ පන්ති ගාස්තු කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඔය විදියමයි වැඩිපුර පන්ති කරා කියලා මම වැඩිපුර ඔබේ මුදල් ගන්න જાති කෙනෙක් නෙවෙයි කියලා ඕගොල්ලෝ දන්නවා. හොඳයි අපි අපේ වැඩේ පටන් අරන් ඉස්සරහට යන්. අද දාගන්න මාතෘකාව ගෲප් ලින්ක් එකක් තියෙදි කියලා අහනවා. පුතා මගේ WhatsApp නම්බර එක ඇති වාගාව. මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. එතකොට ඒ මොකද සර් ක්ලාස් 5ක් ගියේ ඊයේ පන්ති හිටියේ නැති කට්ටිය තමයි ඔය අහන්නේ. ඊයේ මම සවිස්තර වාර්තාවක්ම කිව්වා. නෙත්මි ඊයේ පන්ති හිටියේ නැද්ද නෙත්මි? රිවිෂන් පන්තියක් අපි පටන් ගන්න ඕනේ. එතකොට රිවිෂන් ක්ලාස් එකත් එක පන්ති 5ක් වෙනවා. රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ බ්‍රහස්පති කියන්නේ අනිත් පන්ති තියෙන පිළිවෙලටම යනවා. තියෙන කාලසටහන තමයි තියෙන්නේ. තියෙන කාලසටහනම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ පුනරීක්ෂණ පන්තිය පුනරීක්ෂණ සම්මන්ත්‍රණය ව්‍යාකරණ පුනරීක්ෂණ සම්මන්ත්‍රණය යනවා ඉරිදා හවස 5:00 7:00 පේපර් ක්ලාස් එක යනවා අඟහරුවාදා හවස 6:00 7:00 විචාර පන්ති යනවා බදාදා දැන් මේ අපි ඉන්න පන්තිය බදාදා හවස 6:00 7:00 11 වසරේ කට්ටියගේ තියරි ක්ලාස් එක තියෙන්නේ බදාදා 8:00 10:00 ඒ කියන්නේ අද 10 වසරේ කට්ටියගේ තියරි ක්ලාස් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා 8:00 10:00 ඊට පස්සේ 10:00 11:00 හෝ 12 ඕගොල්ලෝ හැරලා හිටියොත් අපිට සින්දු අහලා නේද පොඩි බ්‍රේක් එකක් එම අරගෙන අපිට රිවිෂන් එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නයිට් රිවිෂන් එකක් රාත්‍රී යාමේ. ඉතින් ඒ රිවිෂන් එක තියෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10 බ්‍රහස්පතින්දා රාත්‍රී 10:30 තමයි ආරම්භ වෙන්නේ. ඉතින් හීන දකින්න නම් ඇස් අරන් ඇහැරලා ඉන්න ඕනි. ඉතින් ඇස් අරගෙන හීන දකින්න තමයි මම මේ රිවිෂන් එක ඕගලන්ට දාලා තියෙන්නේ. රයිට්. එහෙනම් ඔන්න කෙටියෙන් සරලව සුගමව ඕගලන්ට විස්තරය කිව්වා. හොඳයි අපි පටන් ගමු දාගන්න. අද මම ඉන්නකම් පොඩි සටහනකුත් දාගත්තා. ඕගලන්ට කොහොමද අද ਵਿਚාරේ කියලා. දාගන්න මාතෘකාව ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ රචකයා ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ රචකයා ගංගාවේ සංගීතය පද්‍ය පන්තියේ රචකයා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ රචකයා ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ රචකයා ස්වකීය කාව්‍ය නිර්මාණයේ රස නිෂ්පත්තිය සඳහා ස්වකීය කාව්‍ය නිර්මාණයේ රස නිෂ්පත්තිය මොකද්ද රස නිෂ්පත්තිය කියලා කියන්නේ? රසය නිපදවීම. රසය නිපදවීම. රසය නිපදවීම. ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ රචකයා ස්වකීය කාව්‍ය නිර්මාණයේ රස නිෂ්පත්තිය උදෙසා 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 භාවිත කර ඇති භාවිතා කියලා වචනයක් නෑ පුතා. එහෙම ලියන්න එපා. භාවිතා කියන්නේ සිංහල භාෂාවේ තියෙන විකෘති වචනයක්. කවුරු හරි සිංහල ගුරුවරයෙක් භාවිතා කියලා ලියනවා නම් එහෙම ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම වචනයක් සිංහල භාෂාවේ නෑ. තව ඔය වගේ වචනයක් කියන්නම්. හැක කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ ළමයි. ඒක විකෘති වචනයක්. ඕක නිවැරදි වෙන්න ඕනි හැකිය කියලා. හැක කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ. දැන් එහෙම බලනකොට සමහර වචන අහු වෙනවා අපිට. මේ රශින්දී කමක් නැහැ. ඔයා ක්ලාස් එකේ ඉඳලා රෙකෝඩින් එක බලලා සම්පූර්ණ කරගන්න. මේ තව සමහර වචන අහු වෙනවා අපිට. සිංහල භාෂාව කියන්නේ මාර එකක් හරිද?
මේ දැන් එදා වැඩසටහනේදී හැබැයි අපිට මහින්ද සර් කිව්වනේ තව අවුරුදු 50ක් විතර යනකොට සිංහල භාෂාව මල භාෂාවක් විතර ගණන් ගන්න තියෙනවා කියලා මේ යන විදියට. අපි දැනගන්න ඕනේ ඒක රැක ගන්න. මොකද සිංහල භාෂාව තියෙන ලංකාවේ විතරයි. කොහොම නමුත් තව සමහර වචන තියෙනවා මේ වචනය දෙවිදිහකට උච්චාරණය කරන්න පුළුවන්. උදාහරණයක් කියන්නද? කලවම්ද හරි කවලම්ද හරි. කලවම් කරන්නද කවලම් කරන්නද? ඔවා හිතුන්නේ නැහැ නේද? ඔවා අහුන්නේ නැහැ නේද මෙච්චර කල්? කලවම් කරන්නද කවලම් කරන්නද මාර වැඩේ. හොද්ද කලවම් කරන්නද කවලම් කරන්නද? දෙකම හරි. යාළුවන්ට කියනවනේ මචං මම ඉක්මනට ගෙදර යන්නම් කළුවර වැටිගෙන එනවද කරුවල වැටිගෙන එනවද? කළුවර වැටිගෙන එනවද කරුවල වැටිගෙන එනවද? කළුවරද කරුවලද? දෙකම හරි. දෙකම හරි. හරි. තව දැන් ඒ උච්චාරණයේනේ ලියනකොටත් ඔය වගේ වචන අහු වෙනවා. එකක් කියන්නම් එකක්. පාඩමට යන්න මම ඊට පස්සේ. මේ බලන්නකෝ. මොනරාද හරි මොනරාද හරි. මොනරාද හරි මොනරාද හරි. දෙකම හරි. කොයි විදිහට ලිව්වත් හරි. හරි. කොයි විදිහට ලිව්වත් හරි. right. අපි ලියමු. මේ ගංගාවේ සංගීතය කතුවරයා ස්වකීය පද්‍ය නිර්මාණයේ රස නිෂ්පත්තිය උදෙසා භාවිත කර ඇති කාව්‍යෝපක්‍රම මොනවාද? කාව්‍යෝපක්‍රම මොනවාද යන්න කාව්‍යෝපක්‍රම මොනවාද යන්න කාව්‍යෝපක්‍රම මොනවාද යන්න කාව්‍යෝපක්‍රම මොනවාද යන්න සසාධකව විමසන්න. මෙන්න වචනේ සසාධකව. සසාධකව කියලා කියන්නේ උදාහරණ සහිතව නැත්නම් සාධක සහිතව. සසාධකව විමසන්න. සසාධකව විමසන්න. සසාධකව විමසන්න. සසාධකව විමසන්න. අපි ලියමු කොළඹ යුගයේ ඔව් සොපිපි කාව්‍යෝපක්‍රම කාව්‍යෝක්ති දෙකම සමානයි. කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කළ කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කළ දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනි දෙවන පරපුර කියන්නේ තරුණ කවි පරපුරට. පළමු කවි පරපුර කියන්නේ වැඩිහිටි කවි පරපුරට. ඒවා දැන් දන්නවනේ. කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කළ කවියෙකු වන එච්.එම්. කුඩලිගම ස්වකීය නිර්මාණ සඳහා බොහෝ විට ප්‍රස්තුත කරගෙන ඇත්තේ නැත්නම් ප්‍රස්තුත කර ඇත්තේ
ස්වභාව සෞන්දර්යයි ස්වභාව සෞන්දර්යයි ස්වභාව සෞන්දර්යයි ස්වභාව සෞන්දර්යයි ස්වභාව සෞන්දර්යයි කුඩලිගම විසින් රචිත කුඩලිගම විසින් රචිත පෙරලිකොමා දාලා ඈ පද්‍ය සංග්‍රහයේ එන ඒ පොතේ නම ඈ පද්‍ය සංග්‍රහයේ එන ඈ පද්‍ය සංග්‍රහයේ එන ඈ පද්‍ය සංග්‍රහයේ එන ගංගාවේ සංගීතය පද්‍ය පන්තියද ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය ලියන මෙන්න මෙහෙම මම දැක පහුගිය දවස්වල සිංහල ගුරුවරයෙකුත් දාලා තියෙනවා පන්තිය වැරදි. ඉතින් පුදුමයි කොහොමද සිංහල උගන්වන්නේ කියලා මට හිතෙනවා. පන්තිය ළමයි මෙන්න මෙහෙම ලිව්වොත් වැරදි ඈ. ඕන් ඔහම ලිව්වොත් එහෙනම් පට්ට වැරදි. පට්ටම වැරදි ඒක. පන්තිය ලියන්නේ මෙහෙමනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අහනවා නම් එහෙම කොහොමද මේ පන්තිය එහෙමම ලියන්නේ කියලා. ඕක සංස්කෘත නිරුක්තියක්නේ. පංක්ති කියලා වචනයක් තියෙනවා. පංක්ති. ඔන්න ඔහම. පංක්ති. ධ්වජ පංක්ති කියලා විශ්ව ජාතක කතාව තිබා. ඔය පංක්ති කියන වචනේ තමයි විකාශනය වෙලා තියෙන්නේ පන්ති කියලා. ගංගාවේ සංගීතය පද්‍ය පන්තියද ගංගාවේ සංගීතය පද්‍ය පන්තියද ගංගාවේ සංගීතය පද්‍ය පන්තියද රමණීය නිර්මාණයකි රමණීය නිර්මාණයකි රමණීය නිර්මාණයකි රමණීය නිර්මාණයකි රමණීය නිර්මාණයකි රමණීය නිර්මාණයකි පැරණි කවි බසේ එන යෙදුම් සහ 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 සාමාන්‍ය සරල සිංහල වචනද සාමාන්‍ය සරල සිංහල වචනද සාමාන්‍ය සරල සිංහල වචනද භාවිත කරමින් නිර්මිත මෙම පද්‍ය සංග්‍රහයේ මෙම පද්‍ය පන්තියේ මෙම පද්‍ය පන්ති තුල මෙම පද්‍ය පන්තිය 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 තුල
මෙම පද්‍ය පන්තිය තුල කාව්‍යෝපක්‍රම යොදාගෙන කාව්‍යෝපක්‍රම යොදාගෙන කාව්‍යෝපක්‍රම යොදාගෙන කාව්‍යෝපක්‍රම යොදාගෙන කාව්‍යෝපක්‍රම යොදාගෙන ස්වකීය නිර්මාණය අලංකෘත කර තිබේද යන්න 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 විමසීම 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 මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි right දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණ ලියන ක්‍රමයක් තියෙනවානේ අපි උදාහරණෙම ලියන්න මෙතන කාලය වැය කරන්නේ නැහැ ඒ නිසා පළවෙනි උදාහරණය ලියලා පහළට රූල් තුනක් ඉඳ තියන්න කවිය සම්පූර්ණ කරගන්න ඕනේ ඕගොල්ලෝ පළවෙනි උදාහරණය තමයි ලියන්න මෙන්න මෙහෙම රූලක් ඇරලා කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා කඳු බෑවුමක දම් බෝ විටි පඳුරු තලා කඳු බෑවුමක දම් බෝ විටි පඳුරු තලා රෝල් තුනක් ඉඳ තියන්න මෙම කවිය මගින් මෙම කවිය මගින් කුඩලිගම කවියා ගඟක ගලා යාම ගඟ කියලා ලියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ ඕකේ මුල් වචනේ ගංගාවනේ ගංගාව කියන එකේ ග ගන්නවා අපි අංගා කියන එක වෙනුවට අපි දාගන්නවා සංඥක ගයන්න ගඟ ඇත්තටම මේ සංඥක කැලේනේ මෙන්න මේ අනුස්වාරය වෙනුවට ගඟක ගලා යාම ගඟක ගලා යාම ගඟක ගලා යාම ගඟක ගලා යාම පෙන්වීමට උත්සාහ දරා ඇත 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 ගඟක් මෙන්න මේ වචනේ ඕගොල්ලෝ ලියන්න විචාර ලියනකොට ගඟක් ලාස්‍යානුරූපීව කාන්තාවක් වගේනේ ලාලිත්‍යයක් තියෙනවනේ ලාස්‍යානුරූපීව ගඟක් ලාස්‍යානුරූපීව ගලා යන ආකාරයත් ඒ කියන්නේ ළම අර දැන් සාමාන්‍යයෙන් මෙහෙම එක දිගට ගලන් යන්නේ නැන්නේ නේද ගඟ සාමාන්‍යයෙන් අර නයා ගියා වගේ යන්නේ නේද ලාස්‍යානුරූපීව ගලා යාම
රිද්මයානුකූල භාෂාවකින් දැන් අපි මේවා ලියන්න එපා ළමයි. දැන් මම හැමදාම කියනවා විචාරයක් ලියනකොට අපි හැමදාම ප්‍රශ්නෙන් අහලා තියෙන දේනේ ලියන්න ඕනි. එතකොට අපෙන් අහන්නේ මොනවද? කාව්‍ය උපක්‍රම භාවිත කළාද කියලා. ඉතින් කාව්‍ය උපක්‍රම ගැන තමයි දැන් ලියන්න ඕනේ. ලාස්‍යාන රූපීව ගලා යාම රිද්මයානුකූල භාෂාවකින්. රිද්මයානුකූල භාෂාවකින්. රිද්මයානුකූල භාෂාවකින් නිරූපණය කර ඇත. නිරූපණය කර ඇත. නිරූපණය කර ඇත. ලාස්‍යානුරූපීව ගලා යන ආකාරය රිද්මයානුකූල භාෂාවකින් නිරූපණය කර ඇත. රිද්මයානුකූල භාෂාවකින් නිරූපණය කර ඇත. නිරූපණය කර ඇත. නිරූපණය කර ඇත. සිව්පද ආර ගුරු කොට ගනිමින් මම ලියන්න. සිව්පද ආර සිව්පද ආර ගුරු කොට ගනිමින් සිව්පද ආර ගුරු කොට ගනිමින් සිව්පද ආර ගුරු කොට ගනිමින් එය තවත් තීව්‍ර රසයකින් ගෙන ඒමට එය තවත් තීව්‍ර ලියන්න මෙන්න මෙහෙම අපේ පන්ති හිටිය දරුවෙක් මට දැන් ඉන්නවද දන්නේ නැහැ තීව්‍ර තිලක්ෂණ කිය මට මතක නැහැ ළඟකදී මට හමු වුණේ නැහැ තීව්‍ර ඉන්නවද දන්නේ බලමු තීව්‍රද නැහැ අද මම කරේ පන්තියක් මම හිතන්නේ තීව්‍ර රසයකින් තීව්‍ර රසයකින් තීව්‍ර රසයකින් තීව්‍ර රසයකින් තීව්‍ර ඉන්නවා ඔය ඉන්නේ තීව්‍ර රසයකින් තීව්‍ර රසයකින් සාද කවුරුත් එන්නේ නැද්ද නෑ අද දිල්ෂාන් ගාල්ලගේ තමයි ඇවිල්ලා ඉන්නේ අපි ආයි ගෙන්න ගමු තීව්‍ර රසයකින් ගෙන ඒමට කවියා කටයුතු කර ඇත තීව්‍ර රසයකින් ගෙන ඒමට කවියා කටයුතු කර ඇත කවියා කටයුතු කර ඇත අද සර්ගෙන් සින්දුවක් ඕනි බෑ බෑ කවියා කටයුතු කර ඇත රයිට් දැන් අපි පළවෙනි උදාහරණ ලිව්වා හරිනේ දැන් යනවා දෙවෙනි උදාහරණය දෙවෙනි උදාහරණ ලියා ගන්න පුතා මෙන්න මෙහෙම රූලක් කරලා දෙවෙනි උදාහරණයට අපි යනවා ඊළඟට ටයිපින් මේ මගේ මේක දාගත්තා නම් ලීසි මට පොඩ්ඩක් right ඔන්න ඊළඟ උදාහරණ කවිය ඉන්දුවනේ සිව්පදාර කියලා කියන්නේ පේලි හතරයි කියන එක පන්තියට කවුරු ආවත් අපිට හොඳ දිශාංශ තමයි බලගේ බටර් සිංහල ටයිප් කර software එක පැන්සල ඔය Google එකේ තියෙනවා මේ MB පොඩි ගානක් MB 10කටත් අඩු වෙනවා පැන්සල කියලා. හැබැයි ඒක ටයිපින් කරන විදිය වෙනස් පොඩ්ඩක්. ඉතින් ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. රයිට් සංගවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කියලා ලිව්වා රූල් තුනක් ඉඳ තිබ්බා. අපි යන උදාහරණ විස්තර කරන්න. අපි පටන් ගමු මෙන්න මෙහෙම. ගඟ යනු ගඟ යනු ගඟ යනු ගඟ යනු
අතිශයින්ම සෞන්දර්යාත්මක පද්ධතියකි. අතිශයින්ම සෞන්දර්යාත්මක. දැන් සෞන්දර්ය අංශයක්ම දාලා ලිව්වොත් එහෙම ළඟින් නම් මම ටොක්කක් අයිනවා. සෞන්දර්යාත්මක පද්ධතියකි. හල් රයන්නකට හෝ රයන්නකට පස්සේ අංශයක් ඉන්න බෑ. ඒක මතක තියාගන්න. ඔය කාර්යාලය කියලා එහෙම තැන්වල ලියලා තියෙනවනේ සමහරවිට ඕන් ඔහොම. කාර්යාලය ඕන් ඔහොම ලියලා තියෙනවනේ. වැරදි ඈ. මෙහෙම ලියන්න බෑ. අතිශය සෞන්දර්යාත්මක පද්ධතියකි. අතිශය සෞන්දර්යාත්මක පද්ධතියකි. අතිශය සෞන්දර්යාත්මක පද්ධතියකි. එම සෞන්දර්යාත්මක බව තවත් වර්ධනය කිරීම පිණිස එම සෞන්දර්යාත්මක බව වර්ධනය කිරීම පිණිස 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 කවියා අනුප්‍රාසාත්මක මොකද මම කිව්වේ කවියා අනුප්‍රාසාත්මක තකල කියන්නේ යටකට දාන්න ඔළුවෙන් ගහලා ගියා මම කී කිටුව එක මම කොළ බලාගෙන නෙවෙයි කියන්නේ ඉක්මනට කියන්නේ මොකද්ද මම කිව්වේ කියලා එච්චරයි කවියා අනුප්‍රාසාත්මක භාෂාවක් භාවිත කළ ඇත කවියා අනුප්‍රාසාත්මක භාෂාවක් භාවිත කර ඇත කවියා අනුප්‍රාසාත්මක භාෂාවක් භාවිත කර ඇත භාෂාවක් භාවිත කර ඇත දැන් දන්නවනේ සැඟ වෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි කිව්වහම එකම શબ્දේ නැවත නැවත යෙදුනහම අපි කියනවනේ ඒක අනුප්‍රාසාත්මකයි කියලා නේද හරියට අර ගොඩ ඉතා ලොකු සතා බලවතා බල ඇතා වගේ එතකොට අනුප්‍රාසාත්මක භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ ලියමු ගඟ එක් වේලාවකට දෘශ්‍යමාන වන අතර දෘශ්‍යමාන කියන්නේ සමහරලාට ගඟ පේනවා දැන් සමහර පැති වලින් යනකොට ගඟ එක් වේලාවකට දෘශ්‍යමානය තවත් වේලාවකට අදෘශ්‍යමානය ගඟ එක් වේලාවකට දෘශ්‍යමානය තවත් වේලාවකට අදෘශ්‍යමානය තවත් වේලාවකට අදෘශ්‍යමානය තවත් වේලාවකට අදෘශ්‍යමානය එමෙන්ම විටක ඡණ්ඩය වෙලාවකට මාර ඡණ්ඩයින එකක නේද හයියෙන් ගලාගෙන යනවා දැන් එක දවසක් මම බලාගෙන හිටියා නෑ මම බලාගෙන හිටියා කියලා කියන්නේ මේ ඔය මෙහි ඉන්නවා රත්නපුරේ ICT ගුරුවරයෙක් මගේ ඉතාලම හිතවත් අපි දෙන්න ඇත්තටම එක වසරේ දැන් එකට තමයි ඉස්කෝලේ ගියේ මේ එයා ඉන්නේ මේ පදිංචි වල එයා රෙන්ට් එකට ඉන්නේ මේ ඔය සමන් දේවාලේ පාර එතකොට මේ
මේ ළඟදී අන්තිමටම රත්නපුරේ යට වෙන දවසේ පාන්දර 5:45 විතර මට එනවා වීඩියෝ කෝල් එකක්. දැන් මම ගැස්සුණා එකපාරට. ඒ කියන්නේ නිින්දෙන් ඇහැරුණා. නිින්දෙන් ඇහැරුණාම මම බැලුවා මට කෝල් එකක් එනවා. කෝල් එකක් එනවා. ඒ එන්නේ වීඩියෝ කෝල් එකක්. දැන් උදේ පාන්දර 5:45ට අර නිදි මතේ වීඩියෝ කෝල් එක වුණාම බලන් ඉන්න එක නිවන් දකි. අපිව දැක්කොත් එහෙම අර නිදි මතේ වීඩියෝ කෝල් එක ආන්සර් කරනකොට මං ඉස්සෙල්ලාම බැලුවා කවුද කෝල් එක ගන්න කියලා. සමහරලාට දැන් කාගේ හරි මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. ළමයි ගැති මිස්ටේක් වෙන්න පුළුවන්. එබිල යන්න පුළුවන් කෝල් එක. බැලුවහම මේ මගේ යාළුවගේ නම මං කල්පනා කරලා යාළුවනේ සමහරලාට දැන් මමත් ඔය වගේ සමහරලාට ජෝක් කරනවා. ඒ කියන්නේ පාන්දර 2ට විතර හොඳ නිින්දනේ. 2ට විතර ඇහැරෙනවා. අහනවලු හලෝ කියපන් මචන් ඩීලා මේ මචන් මම දිල්ෂාන් කතා කරන්නේ. ආව් කියපන් මචන් මේ මචන් මේ පොඩි හදිස්සියක් මචන් මම මේකයි කතා කරේ. මේ කියපන් මොකක් ප්‍රශ්නේ? මචන් මේ උඹ බත් කන්නේ දකුණු අතින්ද? දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුම් බයින්ඩ් හිතනවා ළමයි. මචන් මේ උඹ බත් කන්නේ දකුණු අතින්ද කියලා මම තග්ගල ෆෝන් එකේ තියෙනවා. තිබ්බහම ඉතින් පවෝදා උදේ පාන්දර කතා කරලා බයිනවා. නැත්නම් ප්‍රශ්න මම උත්තර දෙන්න. ඔය වගේ විහිළු කරනවා මම සමහරලාට. දැන් එහෙම නැත්තම් පාන්දර ආයි 1ට 2ට විතර මම කෝල් අර මේනක ඔය මේනකටත් මම ඔය වැඩේ කරනවා. හිටපු ගමන් කෝල් කරලා මං අහනවා මේ මචන් නිදිද? ඔව් මං නිදි. හරි මචන් හරි. නිදිද කියලා බලන්න ගත්තේ තියෙනවා. good night කියලා තියෙනවා. ඒ වගේ එකක්ද දන්නේ නැහනේ කියලා කොහොම හරි මං කවන්නේ වෙන දෙයක් වෙච්ච දෙයින් කියලා ඉතින් මං මාව දන්නෙත් නැහැ. මං එයා මාව නොදන්නවත් නෙමෙයි මං එයාව නොදන්නවත් නෙවෙයිනේ. දන්නවනේ එක වසරේ ඉඳන් ඉස්කෝලේ ගියා කිව්වම මං ආන්සර් කරා මේ මචන් නැගිටපන්කෝ. මම මොකද ප්‍රශ්නේ? මේ බලපන් මෙන්න බලපන් කියලා එයාගේ ඒ රෙන්ට් එකට ඉන්න ගෙදර උඩම තට්ටුවේ මේ ස්ලැබ් එක උඩට ගෙනහිල්ලා වීඩියෝ කෝල් එක දැන් අර කැමරා එකේ පැත්ත මාරු කරලා මට පෙන්නනවා. සමන්දේවාලට යන පාර දෙපැත්තේ ගඟ තියෙනවනේ. ගඟ ළමයි මෙහෙම බලන් ඉන්නකොට පට ගාලා වැඩි වෙනවා මෙහෙම වතුර ප්‍රමාණය. ඒ කියන්නේ එක මිනිස්සෙක් මම දැක්ක පාර දිගේ මෙහෙම ඇවිදගෙන යනවා. යනකොට මේ මිනිස්සයාගේ සාමාන්‍යයෙන් විලුඹ හරියට විතර වතුර තිබ්බේ. ගිහින් එනකොට දනිස්ස හරියට කිට්ටු වෙන්න වතුර. එහෙනම් ඉක්මනට වැඩි වෙනවා. එතකොට ගඟ වෙලාවකට ඡණ්ඩයි වෙලාවකට නිසසලයි. වෙලාවකට හරි ප්‍රචණ්ඩයිනේ වෙලාවකට ප්‍රචණ්ඩ නැහැ. දුව අහලා අර නෙත්නි අහලා තිබ්බා මේ අදෘශ්‍යමානයි කියන්නේ මොකද්ද කියලා. සමහර වෙලාවට ගඟ ගලාගෙන ගිහිල්ලා එක තැනකින් අතුරට යනවා. ගිහිල්ලා පේන්නේ නැහැ. ඉතින් එහාට ආයි තව තැනකින් තමයි ගඟ මතුවෙන්නේ. හැබැයි පොළොව යටින් යා ගලාගෙන යනවනේ. ඒක තමයි අදෘශ්‍යමානයි කියලා කියන්නේ. එක් වේලාවකට ඡණ්ඩය තවත් වේලාවකට නිසසලය. තවත් වේලාවකට නිසසලය. නැත්තම් නිසලය කියලා ලියුවත් කමන්නේ. තවත් වේලාවකට නිසලය. තවත් වේලාවකට නිසලය. සරලා ගියේ තරේනොද අපෝනේ. අපේ ගේ අපි ටවුන් එකේම ඉන්න ළමයි එහෙම යට වෙන්නේ නැහැ. අනිත් එක මේ සාමාන්‍ය අපේ ගේ යට වෙනවා සුනාමිය රැල්ලක් 10 ගුණයකින් විතර විශාල වෙලා එන්න ඕනි. මොකද මේ එහෙම යට වෙන්නේ අපේ ගේ යට වෙන්නේම නැහැ. ඒ කියන්නේ අපේ මේ ඒරියා එකම යට වෙන්නේ නැහැ. හැබැයි අපිට ටවුන් එකට යන්න බෑ. මගේ යට වෙනවා සමහර තැන්. එච්චරයි. අපේ ගේ වල යට වෙන්නේ නැහැ. එක් වේලාවකට ඡණ්ඩය තවත් වේලාවකට නිසලය. මෙම සියලුම ස්වභාවයන් අචින්ත මම ඉන්නේ රත්නපුරේ. මෙම සියලුම ස්වභාවයන් මෙම සියලුම ස්වභාවයන් දැන් ඕගලන්ගේ ඉතිහාසයේ ගුරුතුමා සුජීවස රත්නපුරට ඇවිල්ලා ඉන්නේ පදිංචියට අපේ ගෙදර දැන් විනාඩි 5ක විතර දුර. සුජීවස පදිංචි වෙලා ඉන්න තැනට දැන්. උදාහරණ කවියම දෙන්න බැරිද? ඉතින් උදාහරණ කවියම පුතා මෙතන ලියන්න අපි කාලය වැය කරන්න අවශ්‍ය නැහැ නේ. මොකද අච්චුපතේ තියෙනවනේ. නේ? right. මෙම සියලුම ස්වභාවයන් එම අනුප්‍රාසාත්මක භාෂාව මගින් පෙන්눔 කිරීමට
භාෂාව මගින් පෙන්눔 කිරීමට කුඩලිගම කවියා සමත් වී ඇත. 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 ඒ බව ප්‍රේක්ෂකයාට ජනිත වන්නේ 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 කවියා විසින් භාවිත කරන ලද කවියා විසින් භාවිත කරන ලද සරල සුගම භාෂාව නිසාය. කවියා විසින් භාවිත කරන ලද සරල සුගම භාෂාව නිසාය. සරල සුගම භාෂාව නිසාය. right. තුන්වෙනි උදාහරණ විදිහට මම තෝරගන්නවා මෙන්න මේක දාගන්න. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ කුඩලිගමයන්ගේ භාෂා ආකෘතියේ පවතින 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 තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ 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 නවකතාවක කමා කෙටි කතාවක පවතින නවකතාවක කමා කෙටි කතාවක පවතින කෙටි කතාවක පවතින සංවාදාත්මක භාෂාවක් සංවාදාත්මක භාෂාවක් සංවාදාත්මක භාෂාවක් භාවිත කිරීමයි සංවාදාත්මක භාෂාවක් භාවිත කිරීමයි සංවාදාත්මක භාෂාවක් භාවිත කිරීමයි
ඇත්තෙන්ම මෙම යෙදුම පිළිබඳ ගැඹුරින් විමසන කල ඇත්තෙන්ම මෙම යෙදුම පිළිබඳ ගැඹුරින් විමසන කල කියලා මම පොඩ්ඩක් කොහොම නතර කරනවා පොඩි දෙයක් ඔයගලන්ට උගන්වන්න වැඩිපුර දෙයක්. දැන් මම දැකලා තියෙනවා ගොඩාක් කට්ටිය මෙන්න මේ කල සහ මෙන්න මේ කල පටලලා ලියනවා. ඒක දැනගන්න එපා නේද? හරි අර්ථය මොකක්ද කියලා. පුතා කයන්නට දන්තජ ලයන්න දාලා ලිව්වොත් එහෙම එතන තියෙන්නේ කාලය කියන අර්ථය. එනයින් බැලූ කල විමසන කල හරි. එතකොට ඒ වගේ නිකන් දැන් හිතන්නකො මෙන්න මෙහෙම මා පැමිණි කල ඇයි වික්ෂිප්ත වූවාය වගේ අදහසක්. මම පැමිණි කාලයේ කියන අදහස. මෙතන මේ කයන්නට මෘදුජ ලයන්න මේ ලිව්වහම තියෙන්නේ ක්‍රියාර්ථයක්. ක්‍රියාව සම්බන්ධ අර්ථයක්. ගෙදර වැඩ නිම කළ දරුවා සෙල්ලම් කරනවා. එන්නත් කරණය නිම කළ මම ගෙදර ආවෙමි. නිම කළා කියන අදහස නේද? එතන තියෙන ක්‍රියාර්ථයක්. එහෙනම් මෙන්න මේ වචන දෙක හරියට ඉගෙන ගන්න ඕන. දැන් මට කියන්න මම අතර කරේ කොතනද? ගැඹුරින් විමසන කල. මෙම යෙදුම පිළිබඳ ගැඹුරින් විමසන කල. එතකොට එන්නේ මෙන්න මේ පළවෙනි කල නේද? විමසන කාලයේනේ ගැඹුරින් විමසන කල පෙනී යන්නේ ඔහුගේ මෙම කාව්‍යෝපක්‍රම මගින් ගඟක ගලායාම මෙන්ම එම ගලායාම මගින් ජීවිතයට එකතු කරගත හැකි. ගැඹුරු දහමක් පවතින බවයි. ගැඹුරු දහමක් පවතින බවයි. එකී සියලු අභිමතාර්ථ අභිමතාර්ථ කියන වචන දෙකට කඩ අභිමත ධන අර්ථ. ඒ කියන්නේ කවිය ලියනකොට හිතේ තියෙන අදහසක් තියෙනවනේ. අන්නේ අදහස. අභිමතාර්ථ. එකී සියලු අභිමතාර්ථ ප්‍රකාශනය කිරීම සඳහා එකී සියලු අභිමතාර්ථ ප්‍රකාශනය කිරීම සඳහා එකී සියලු අභිමතාර්ථ දැන් මේ වචන දාලා ලියන්න ඕනේ. විචාර පන්තියකින් කරන්නේ ඒකනේ නේද? අලුත් වචන ඉගෙන ගන්න ඕනේ. ඒකට ඒවා දාලා ලියන්න ඕනේ ඔයගොල්ලෝ. එම අභිමතාර්ථ ප්‍රකාශනය කිරීම සඳහා කුඩලිගම කුඩලිගමගේ කාව්‍යෝපක්‍රම භාවිතය කුඩලිගමගේ කාව්‍යෝපක්‍රම භාවිතය
යුක්ති සහගත බව යුක්ති සහගත බව යුක්ති සහගත බව යුක්ති සහගත බව ප්‍රකාශ කිරීම වටී 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 right දැන් අපි උදාහරණ තුනම විස්තර කරලා ඉවරයි දැන් අපි ලියමු අවසාන ඡේදය ලියන්න මෙන්න මෙහෙම අනේ සින්දුවක් අනේ කවුද අප්පා හැමදාම මම අමාරු දානවා right ලියන්න අවසාන ඡේදය මෙන්න මෙහෙම ගංගාවේ සංගීතය රචනා කළ ගංගාවේ සංගීතය රචනා කළ කුඩලිගම කවියා ගංගාවේ සංගීතය රචනා කළ කුඩලිගම කවියා කුඩලිගම කවියා තම නිර්මාණය සාර්ථක කර ගැනීමට ස්වකීය කාව්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා ස්වකීය කාව්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා සාර්ථක කර ගැනීම උදෙසා ස්වකීය කාව්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා ස්වකීය කාව්‍ය නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා සාර්ථක කර ගැනීම උදෙසා කාව්‍යෝපක්‍රම භාවිත කර ඇති බව 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 ඉහත උදාහරණ මගින් 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 විමසිය හැකිය නෑ මෙලෙස විමසිය හැකිය ඉහත උදාහරණ මගින් මෙලෙස විමසිය හැකිය ඉහත උදාහරණ මගින් මෙලෙස විමසිය හැකිය ඉහත උදාහරණ මගින් මෙලෙස විමසිය හැකිය right හරියටම 7:30යි අපි අපේ විචාරය ලියලා ඉවරයි සින්දුවක් සින්දුවක් ඕනේද කවින් වගේ ගෙවල් කොහෙද
කවින් මට WhatsApp එකේ message එකක් දාන්න මම ඔයාගේ ප්‍රශ්න විසඳන්න. හරි එකක් කියන්න. එකක් කියන්නම් ඈ එකක්. විනාඩියක් ඉන්න. මේ මගෙන් ළමෙක් අහලා තිබ්බ මේ ගිටාර් එක ටියුන් කරන්න විදිය දැනගන්න ඕනි කියලා. මම නම් ඇත්තටම ඉතින් ඉස්සර ටියුන් කරේ දැන් ටියුන් බහලා හින්දා මම මේ මට ඒක මතක් වෙච්ච නිසා මම මේ කියන්නේ. මම නම් දැන් නම් ටියුන් කරලා ළමයි මේ ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා ඒකෙන්. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් කීබෝඩ් එකක් වගේ ළඟ තියෙනවා නම් පුළුවන් ටියුන් කරන්න. හරි මම සාමාන්‍ය වෙනදට නම් මේ මයික්ස් එක ඔක්කොම ඔෆ් කරලා ටියුන් කරන්නේ අර මට ඒ දරුවගේ නම මතක නැහැ කවුද කියලා මම ඒ නිසා එයා පන්ති ඉන්නවා කියලා මම දැක්කා මේ මට දැන් නම ඔළුවට එන්නේ නැහැ මේ ඒ නිසා මම මේ ඒක කරලම පෙන්නුවා එතකොට ලේසි නිසා මට මේ අද උදේ ඉඳන් එහුණු සින්දුවක් තියෙනවා මම ඒක කියලා ඉන්නම් මේ රෙකෝඩින් එක මම ඔෆ් කරගන්නම්